සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනේ, අදත් මේ සුපිම්බර අරුණෝදයේම ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සුන්දර බණපදයක් අහලා අපේ සිත සනසවා ගන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. ජීවිතේ සැනසෙල්ල කියලා කියන්නේ පින්වතුනේ, අපි කවුරුත් කැමති දෙයක්, ආස කරන දෙයක්. සැනසෙල්ලේ ඉන්න කවුද අකමැති? අපි සැනසෙල්ල හොයාගෙන යනකොට, සැනසෙල්ලේ ඉන්න ආස කරනකොට අපේ ජීවිතේ සැනසුම නැති කරන කුඩා වූත් මහත් වූත් නොයෙක් ප්‍රශ්න හට ගන්නවා. ප්‍රශ්න හට ගන්නකොට ප්‍රශ්න ඉදිරියේ අපි ප්‍රශ්නය අපේ කරගෙන විඳවනවා. මොනවා හරි හට ගන්න ප්‍රශ්න අපේම ප්‍රශ්න බවට පත් කරගෙන හිතින් කයින් දෙකම ඒ ප්‍රශ්නේ වැළඳගෙන අපි ප්‍රශ්න විඳවනවා. මේ ගොඩාක් හට ගන්න ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙන කාරණාවක් අද මේ සුපිම්බර අරුණෝදයේම ඔබට සිහිපත් කරන්න අපි කල්පනා කළා. ඒ කාරණේ තමයි පින්වතුනේ, මේ ජීවිතේ නොඑක් ප්‍රශ්න, නොඑක් අරුබුද හට ගන්නකොට අපට පුළුවන් නම් තමන්ම වැරදිකාරයා වෙන්න, තමන්ගේම වැරද්ද දකින්න ප්‍රශ්න ගොඩාක් විසඳෙනවා. තමන්ම වැරදිකාරයා බවට පත්වීමේ ක්‍රමය, තමන්ම තමාහට වැරද්ද පටවා ගැනීමේ ක්‍රමය, මේක ජීවිතේ ගොඩක් ප්‍රශ්න විසඳන ලොකු සැනසුමක් උදා කරන ක්‍රමයක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අද ඔබට මේ බණපදයෙන් ඒ බුද්ධ ආදී උතුම් මහා සත්පුරුෂයන්ගේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගත මේ සුන්දර ක්‍රමය, තමන්ගේ පැත්තටම වරද පටවා ගැනීමේ ක්‍රමය ගැන ඔබට සිහිපත් කරන්න. අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එඩ්වින් මල්දෙනිය පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන උතුම් අරමුණින් පින්වත් WJ ද සිල්වා මෑණියන් ඇතුළුව මිහිර මල්දෙනිය පුතණුවන් සහ රුවන් මල්දෙනිය පුතණුවන් විසින් තමන්ගේ ආදරණීය පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ, මේ ජීවිතය තුළ නොඑක් ආකාරයේ ප්‍රශ්න අරුබුද හට ගන්නකොට ගොඩාක් වෙලාවට අපින් වෙන දෙයක් අපි බාහිරයට වරද පැටවීම. බාහිරයට වරද පටවපු ගමන් තමන්ට හිතෙනවා තමන් නිවැරදි. මොන දේ වුණත් තමන් හරි. මොන දේ වුණත් තමන්ගේ කිසිම දෝෂයක් නැහැ.
අපි එහෙම යොදාගත්ත ගමන් හිතුවිල්ල අපි හැමතිස්සෙම බාහිරයට චෝදනා කර කර බාහිරයට දොස් පවර අර ප්‍රශ්නේ එක්කම පටලැවිලා ඉන්නවා. අපි ප්‍රශ්නේ හිත කය දෙකෙන්ම වැළඳ ගන්නවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඵල ලැබූ ඒ මහා පින්වන්ත මහා ඥානවන්ත ශ්‍රාවකයන්ගේ ජීවිත ගත්තාම ඒවා හරිම වෙනස්. මම ඔබට එක සිදුවීමක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම සිද්ධ වෙච්ච. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සැවැන් නුවර ජේතවනාරාමේ. ඔය කාලෙම කොසඹෑ නුවර වාසය කළ තිස්ස කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහෝම ගුණගරුකයි, බොහෝම සීලවන්තයි, හොඳ දහම් දැනුමකින් යුක්තයි. ඒ වුණාට උන්වහන්සේ වෙනකොට වයසටපත් වෙලා ටිකක් දිරපු ශරීරයක් තිබ්බ කෙනෙක්. අප උපස්ථාන අවශ්‍ය කරන ශරීරයක් තිබ්බ කෙනෙක්. මේ කෝසම්බිය වාසී තිස්ස ස්වාමීන් වහන්සේ අදහස් කළා දැන් තමන් වහන්සේ වයෝ වෘද්ධ නිසා අප උපස්ථානයේට තමන් වහන්සේට මේ ලෙඩ රෝග වලට බේතක් හේතක් වුණත් හදලා දෙන්න කෙනෙක් තමන් වහන්සේ සමීපේ හිටියා නම් හොඳයි. උපස්ථායක කෙනෙක්. එතකොට උපස්ථායකයෙක් විදිහට ගිහි කෙනෙක්ව තියාගන්නවට වඩා හරි පහසුයි තමන් වහන්සේගේම ශිෂ්‍යෙක් හිටියා නම් පැවිදි කරගත්ත. උන්වහන්සේ ওই අදහසින් ඉන්නකොට උන්වහන්සේ ළඟට පැමිණුණා බොහෝම කුළුපගු දායකයෙක්. බොහොම සදහැවත් උපාසකයෙක්. ওই උපාසක මහත්තයා මේ කෝසම්බිය වාසී තිස්ස ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් මම පුළුවන් විදිහට මම ඒක සපුරලා දෙන්න. එතකොට තිස්ස ස්වාමීන් වහන්සේ තමන්ගේ අදහස කිව්වා. ඒ කීවහම මේ උපාසකයාට බලවත් සතුටක් හටගත්තා. අනේ මට මේ ස්වාමීන් වහන්සේ කියන වචනයට අනුව මේ ස්වාමීන් වහන්සේගේ උපස්ථායකයෙක් විදිහට ශිෂ්‍යෙක් විදිහට මගේම දරුවෙක් මහාන කරන්න ඇත්නම් බුද්ධ ශාසනයට මගේ දරුවෙක් පූජා කරන්න ඇත්නම් කොච්චර හොඳද හිතුණා. හිතිලා මේ පිරිමි ළමයි ගොඩාක් හිටියා ඒ උපාසකයාට. ඒ දරුවෝ ඔක්කොටම කතා කරලා ඇහුවා පුතේ මං කැමති අපේ කෝසම්බිය වාසී තිස්ස තෙරුන් වහන්සේට පුතාලගෙන් එක්කෙනෙක්ව පූජා කරන්නට. උන්වහන්සේ සමීපේ පැවිදි වෙලා උන්වහන්සේට අප උපස්ථාන කරගෙන ධර්මයේ හැසිරෙමින් ඉන්න ආසද ඕගොල්ලෝ. එහෙම වුණා. වැඩිමහල් ළමයි ටික ඔක්කොම අකමැති වුණා. ඒ උපාසකයාගේ හිටියා ඒ වෙනකොට වයස අවුරුදු 7ක ඊටාම පුංචි දරු පැටියෙක්. හරි පින්පාතයි. අර තමන්ගේ සහෝදර පිරිස අතරින් මෙයා විතරක් කියනවා තාත්ති මං කැමතියි කිව්වා. එතකොට මේ උපාසකයා අහනවා මගේ සිඟිති පුතාට පුළුවන්ද ඒ ස්වාමීන් වහන්සේට උපස්ථානත් කරගෙන එහෙම වාසය කරන්න? තාත්ති මන්ට පුළුවන් කිව්වා. ඉතින් මේ උපාසකයා හරි සතුටටපත් වෙලා කෝසම්බිය වාසී තිස්ස ස්වාමීන් වහන්සේ ළඟට අවුරුදු 7 මේ සිඟිති දරු පැටියාව එකතු කරගෙන එනවා. එකතු කරගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි අවුරුදු 7යි මෙයා තාම මෝරලා නැතිය කියලා හිතන්න එපා. මගේ දරුවෝ අතරේ මේ දරුවා හරි විශේෂයි. හොඳට දැනුම් තේරුම් තියෙනවා. හරීම පින් පාටයි. කිසි කලබලයක් නැහැ. අනේ ස්වාමීනි මම ඔබ වහන්සේට මේ මගේ දරු පැටියාව බාර කරනවා. ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් විදිහට පැවිදි කරගන්න. ඒ පැවිදි කරගෙන ඔබ වහන්සේ ධර්ම විනය උගන්වමින් මගේ පුතාට මේ ශාසනය පිළිසරණ ලබලා දෙන්න. එතකොට මගේ පුතා ඔබ වහන්සේට කෙරෙන්න ඕන උපස්ථාන ටික කිසිම අඩුවක් කරන්න නැතුව කරાવી. ඉතින් සතුටු වුණා. අර කෝසම්බිය වාසී තිස්ස තෙරුන් වහන්සේ මේ අවුරුදු 7 සිඟිත්තාව බාරගත්තා. බාරගෙන පැවිදි කරන්න කලින් මේ ශරීරයේ යථා ස්වභාවය ගැන පුංචි බණ පදයක් කියලා දුන්නා.
මේ ශරීරය කියලා කියන්නේ පිළිකුල් සහගත ශරීරයක්. ඒක තමයි පුතේ මේ ශරීරයේ ඇත්ත කියලා. මේ ශරීරයේ තියෙන මේ ශරීර කොටස් ඔක්කොම පිළිකුල් සහගතයි. හොඳට හිතන්න කිව්වා. කෙස් කියන්නේ පිළිකුල් සහගත එකක්. ලොම් කියන්නේ පිළිකුල් සහගත එකක්. නියපොතු පිළිකුල් සහගතයි. මේ ඔක්කොම දිරලා යනවා. කුණු වෙලා යනවා. පොළොවට පස් වෙලා යනවා. මෙහෙම සිහි කරන්ට කියලා දුන්නා. ඒ කියලා දීලා ඔන්න දැන් මහාන කරන්න සූදානම්. ඒ මහාන කරනකොට තචපංචක කර්මස්ථානයේ දෙනවා කියලා එකක් පින්වතුනි අදටත් තියෙනවා. මේ කෙස් රැවුල් බානකොට මේ තචපංචක කර්මස්ථානේ සිහිපත් කරනවා කියලා එකක් මේ වෙනකොටත් තියෙනවා. කේසා, ලෝම, නඛා, දන්තා, තචෝ. ඔය පහ සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමේ අදහස තමයි මේ වාගේ තියෙන යථා ස්වභාවය සිහි කිරීම. පැවිද්දට එළඹෙනකොට කෙස් බාන මොහොතේම සිහි කරන එකක්. මේ ශරීරයේ ඇත්ත ස්වභාවය මේකනේ කියලා. එතකොට මේ වෙනකොට මේ අවුරුදු 7 සිඟිති දරුවාට කෝසම්බිය වාසී තිස්ස ස්වාමීන් වහන්සේ බණපදේ කියලානේ තිබුණේ. ඒ බණපදේ කියපු නිසා ඒ අනුව කල්පනා කරන්න පටන් ගත්ත මහා පින්වන්තයෙක් මේ කරගෙයි රහත් වුණා. කරගෙයි රහත් වෙනවා කියලා කියන්නේ පින්වතුනි පැවිද්ද පිනිස කෙස් බාල අවසන් වෙනකොට රහතන් වහන්සේ නම බවට පත් වුණා. විස්මය ජනකයි පින්වන්තයන්ගේ පින. අවුරුදු 7යි. ඊටාම සිඟිති. පැවිදි කරන්ට පෙර කියලා දීපු බණපදේ තමයි මේ අසුභ කර්මස්ථානේ. ඒ අසුභ කර්මස්ථානේ කියා දීලා පැවිදි කරන්ට කෙස් ටික ඉවත් කරනකොට සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ බවට පත් වුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියන කාරණේ ආචාර්යයන් වහන්සේවත් දන්නේ නැහැ. ආචාර්යයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා නැහැ. උන්වහන්සේ බොහොම ගුණගරුක සීලවන්ත කෝසම්බිය වාසී තිස්ස තෙරුන්. දැන් මේ කෝසම්බිය වාසී තිස්ස තෙරුන් වහන්සේට හරි පුදුමයි. අවුරුදු 7 වුණාට මහා පරිණත කෙනෙක් විදිහට මේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂුව කටයුතු කරනවා. කිසිම වෙලාවක කෝප ගන්නේ නැහැ. කිසිම වෙලාවක කම්මැලිකමින් ඉන්නේ නැහැ. ඇවතුම් පැවතුම් හරීම සුන්දරයි. දවසින් දවස මොහොතින් මොහොත ආචාර්යයන් වහන්සේට ශිෂ්‍යයා ගැන ප්‍රසාදේ වැඩි වුණා. ආචාර්යයන් වහන්සේට ශිෂ්‍යයා ගැන ගෞරවයක් හටගත්තා. එයි මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක්. එතකොට ආචාර්යයන් වහන්සේ දවසක් අහනවා පොඩි නම ඔබ ආස නැද්ද බුදුරජාණන් වහන්සේ ඔබ හැදකලා වන්දනා කරන්නට? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නම් සෙවැන් නුවර. මේ කොසඹෑ නුවර ඉඳලා ඉතින් සෑහෙන දුරක් අපිට යන්න සිද්ධ වෙනවා. පොඩි නමට ආසාවක් නැද්ද මාත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න? එතකොට මේ අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි ඒ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේනේ මේ සියලු සැනසීම අපිට දායාද කළේ. ඒ බුදුරජාණන් වහන්සේව දකින්න ඕන කියන හිතුවිල්ලත් කොයිතරම් වටින එකක්ද? ස්වාමීනි මං සතුටුයි. අපි ගමන පිටත් වෙමු. ඔබ වහන්සේට අපහසුයක් වෙන්න මං ඉඩ තියන්නේ. මං ගමන අතරතුරදීත් ඔබ වහන්සේගේ සියලු අවශ්‍යතා සපුරනවා. ඉතින් බොහෝම සතුටින් මේ ශිෂ්‍ය නමයි මේ ආචාර්ය කෝසම්බිය වාසී තිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස පාගමනින්ම පිටත් වුණා සෙවැන් නුවරට යන්න. දැන් කොසඹෑ නුවර ඉඳලා යන්න ඕන. මේ ගමන යනකොට පින්වතුනි රැයවල් කිහිපයක් අතරමැග අම්බලන් වල ඊළඟට ආරාම වල නැවති තමයි යන්න සිද්ධ වුණේ. එතකොට ගමනේ යම් වෙහසක් ඇතිවිච්ච ගමන් එක තැනක කොහේ හරි නවතිනවා. මේ නවතිනකොට ඉතින් ආගන්තුක තැනක දෙනමකට කියලා ස්ථාන දෙකක් ගන්න බෑනේ.
ඉතින් එකම කුටියේ එකම කාමරේ දෙනමම සැතපෙනවා. උපසම්පදා භික්ෂූන්ට සීල පැනවීම තුල තියෙනවා රැයවල් දෙකකට වඩා එකම වහලක් යට අනුපසම්පන්න කෙනෙක් එක්ක වාසය කරන්න බෑ. කියන්නේ උපසම්පදා වෙච්ච නැති කෙනෙක් එක්ක ඉන්න බෑ. දැන් මේ හත්හැවරිදී සාමණේර රහතන් වහන්සේ නමන්නේ වැඩ ඉන්නේ. අරහත්ත්වයට පත් වුණත් මේ උපසම්පදා භික්ෂුවක් නෙමෙයි. අනුපසම්පන්න කෙනෙක්. ඔන්න රැයවල් දෙකක් එකම කුටියේ වාසය කළා. දැන් තුන්වෙනි රැයක් ගත කරන්න සිද්ධ වෙලා. එදා ආචාර්යයන් වහන්සේ හිතනවා මෙහෙම. දැන් අද දවසේ මේ එකම කුටියේ රැය පහන් කළොත් එහෙම මට සීල විපත්තියක් සිද්ධ වෙනවා. එතකොට සීල විපත්තියක් සිද්ධ කරගෙන සුළු හෝ සීල විපත්තියක් සිද්ධ කරගෙන මට ශාස්ත්‍රඥ වහන්සේ ළඟට යන්න බෑ. ඒ නිසා මම මේ හෙට පාන්දරින්ම අවදි වෙලා පොඩි නමව අරුණ වැටෙන්න කලින් එළියට පිටත් කරන්න ඕන. එහෙම හිතාගෙන ආචාර්යයන් වහන්සේ සැතපුණා. දැන් මේ පොඩි නම කියලා කියන්නේ රහතන් වහන්සේනේ. රහතන් වහන්සේ හොඳට මේ සිල් පැනවීම ගැන දැනගෙන හිටියා. ආචාර්යයන් වහන්සේම සීලය ගැන උගන්වලා තිබුණා. එතකොට පොඩි නම කල්පනා කළා මගේ ආචාර්යයන් වහන්සේ තමයි මේ ගෞතම සාසනය මට පැවිද්ද දුන්නේ. මට මේ ධර්ම විනය කියලා දුන්නේ මගේ ආචාර්යයන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේව බැහැදකීම පිණිස භාග්‍යතුන් වහන්සේ සමීපයට මාව මේ කැඳවාගෙන යන්නේ මගේ ආචාර්යයන් වහන්සේ. මගේ ආචාර්යයන් වහන්සේට මං නිසා යම් සීල විපත්තියක් සීල හානියක් සිද්ධ වුණොත් ඒක මට සුදුසු නෑ. මම ඒ නිසා මේ රැය පහන් වෙනකන් කාලේ සැතපෙන්නේ නැතිව වාඩි වෙලා ඉන්න ඕන භාවනා කරන්න ඕන. ඒකල අරුණ නැගෙන්න කලින් මම නැගිටලා එළියට යනවා. එහෙම හිතාගෙන පොඩි නම එදා සැතපුණේ නෑ. කොටියේ පහන් ආලෝක ඔක්කොම නිවලා කළුවරේ පේන්නේ නෑ. සාමාන්‍යයෙන් පොඩි නම සැතපුණේ ආචාර්යන් වහන්සේ සැතපෙන ඇඳ ළඟම යට පොඩිවට පැදුරක් කෙලාගෙන. පොඩි නම එදා ඒ පැදුරේම පළඟක් බැඳගෙන වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්තා. පාන්දර ජාමේ 4 වගේ වෙනකොට එකපාර ආචාර්යන් වහන්සේ අවදි වුණා. අවදි වෙලා ආචාර්යන් වහන්සේ යහනේ සැතපී සිටිද්දීම පොඩි නමට තට්ටු කරලා මේ කුටියෙන් එළියට යන්න කියන්න ඕන කියන අදහසින් තට්ටු කරන්න ගත්තේ වටාපත. වටාපත අරගෙන පින්වතුනි වටාපතේ මිට පැත්තෙන් පොඩිවට මේ තට්ටුවක් දානවා කියලා හිතාගෙන මේ වටාපත කළුවරේම දික් කරා ඉස්සරහට. ඒතර පොඩි නම හිටියේ සැතපීලා නෙමෙයිනේ. පොඩි නම හිටියේ පළඟ බැඳගෙන වාඩි වෙලා. වාඩි වී සිටිය නිසා මේ වටාපතේ මිට පොඩි නමගේ ඇහි වැදුනා. ඇහැ ඇතුළට මේ මිට කොටස බැස්සා. ඒ මොහොතේ මෑස අන්ධ වුණා. බොහොම දරුණු තුවාලයක් හටගත්තා. හැබැයි කෙඳිරි ගෑමක්වත් ඒ පොඩි නම කළේ නැහැ. ආචාර්යන් වහන්සේ කිව්වා පොඩි නම දැන් නැගිටලා එළියට ගියා නම් නේද හොඳ? එහෙමයි ස්වාමීනි කියලා නැගිටලා පිටත් වුණා. පාන්දර වෙනකන් එළියටම වෙලා හිටියා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේට මේ රහතන් වහන්සේට ඇහැට බෙහෙතක් කරගන්න පිළිවෙලක් නැහැ මේ කළුවරේ. එළිය වැටෙනකොටම ඇහැට බෙහෙතක් කරගන්න පුළුවන් කමක් නැහැ. උදේ ආචාර්යන් වහන්සේ අවදි වෙන වෙලාව වෙනකොට තමන්ගේ එක ඇහැ තුවාල වෙච්ච ඇස අතෙන් වහගෙන මේ හත්හැවරිදි තෙරුන් වහන්සේ ආචාර්යන් වහන්සේ උදෙසා උණු පැන් සකස් කරලා මෝදයෝවනේ කර ගැනීම පිණිස පැන් සූදානම් කරලා දැහැටි සූදානම් කරලා ඒ ටික ඔක්කොම අරගෙන ආචාර්යන් වහන්සේ සමීපයට පැමිණුණා ආරාධනා කරන්න මුවදෝවණය කරගන්නට කියලා.
හැබැයි ඒ කියන්න එනකොට එක අතකින් තමයි සියල්ල කියන්න වෙලා තියෙන්නේ. අනෙක් අතින් ඇහැ වහගන්න සිද්ධ වෙලා. ආචාර්යන් වහන්සේ ඒ වෙලාවේ අහනවා පොඩි නම මොකෝ මේ? එක අතකින් ඇහැ වහගෙන. එතකොට කිව්වනේ ස්වාමීනි මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. එතකොට ආචාර්යන් වහන්සේට 1000ක් අරගත්තා. අයියෝ මගෙන් එහෙම එකක් වුණාද? කෝ බලන්න කියලා මේ අත මෑත් කරනකොට සම්පූර්ණයෙන් මෙතන මේ ලේ ගුලියක් ලේ පිරිලා. ආචාර්යන් වහන්සේ කියන්නේ පිංගුතුනි කෙලස් නැසූ කෙනෙක් නෙමෙයි අඬන්න පටන් ගත්තා. අනේ පොඩි නම මට සමාව දෙන්න. මට සමාව දෙන්න මං දැනගෙන හිටියේ නෑ මෙහෙම එකක්. එතකොට පොඩි නම කියනවා නෑ ස්වාමීනි මේ තමයි සංසාරය. මේ සංසාර ගමනේ යනකොට විඳින්න වෙන දුක් කංකටොළු ගැන අපේ බුදුරජාණන් වහන්සේ අපට වදාළානේ. කොතරම් සත්‍යයක්ද? සංසාරය කියලා කියන්නේ බිහිසුණු එකක්. සංසාරය කියලා කියන්නේ අතිශයින්ම බියකරු එකක්. මේ සාංශාරික ගමනේ කායිකවත් අපට පීඩා එනවාමයි. මානසිකවත් අපට පීඩා එනවාමයි. ඒ නිසාමනේ මේ සංසාර ගමනින් නිදහස් වෙන්න කියලා ස්වාමීනි අපට බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් පොඩි නම ඉතා ගම්බීර වූ බණපද කියනවා. ආචාර්යන් වහන්සේගේ හිත සනසනවා. ආචාර්යන් වහන්සේට ඉංගියකින්වත් වැරද්ද පැටවුවේ නෑ. ඉංගියකින්වත් වැරද්ද පැටවුවේ නෑ. සාමාන්‍යයෙන් නම් මේ ලෝකේ කෙලෙස් සහිත ලෝකේ අනිත් අයටම නේද වැරද්ද පටවන්නේ. බාහිරයටමයි වැරද්ද පටවන්නේ. තමන් හරි තමන්ට වැරදිලා නෑ. ඒ තැනනේ බොහෝ දෙනෙක් ඉන්නේ. ඉතින් අපේ ජීවිතවල අපි කොච්චර ඇතිද පින්වතුනි? අනිත් අයට වැරදි පටව අනිත් අයට දොස් කියා එකම ප්‍රශ්නේ අල්ලගෙන වාසය කරපු කාල. ඉතින් මේ ක්‍රමේ අමාරුයි. තමන්ගේ පැත්තටම වරද පටවා ගැනීම, තමන්ගේ පැත්තටම වරද ගැනීම කියන එක අමාරුයි. නමුත් අමාරු වුණත් ප්‍රශ්නත් එක්ක පටලැවෙන්නේ නැතුව ඉන්න. ප්‍රශ්න ජීවිතේ බවට පත් කරගන්නේ නැතුව ඉන්න. මේ ප්‍රශ්න කියන ඒවා ඉතා සැහැල්ලුවෙන් අත්හැරලා දාන්න ගොඩාක් උදව් වෙන ක්‍රමයක් තමන්ගේ පැත්තට වරද දා ගැනීම. තමන්ගේ පැත්තට වරද දාගත්ත ගමන් යම් කායික දෝෂයක් තියෙනවා නම් ඒ දෝෂය හදන්න තියෙන්නේ තමන්ගේ. යම් වාචික දෝෂයක් තියෙනවා නම් ඒක හදන්න තියෙන්නේ තමන්ගේ. යම් හිතවිලි වල දෝෂයක් තියෙනවා නම් ඒක හදන්න තියෙන්නේ තමන්ගේ. යම් සාංශාරික දෝෂයක් පේනවා නම් ඒකත් ඉතින් හදාගන්න තියෙන්නේ තමන්ට. පොඩි නම කියනවා ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච නිසා කායික මානසික පීඩා විඳ විඳ යන සංසාරයෙන් අපට නිදහස් වෙන්න ලැබුණා නේ කිව්වා. ඒ නිසා මේ කනගාටු වෙන්න එපා කිව්වා. එතකොට ඔන්න ආචාර්යන් වහන්සේ ඒ මොහොතේ පටන් පොඩි නමට උපස්ථාන කරන්න පටන් ගත්තා. දැන් පොඩි නම ගිලන් වෙලා. පොඩි නමට මේ ලේ ගලන එක නවතින්න යම් බෙහෙතක් කරගෙන ඒ ඇහැට දන්න කියන සමීප වෛද්‍යවරයෙක්ගෙන් යම් සුළු බෙහෙතක් කරගෙන අන්ධ වෙච්ච ඇසක් ඇතුව ආචාර්යන් වහන්සේගේ උපස්ථාන ලැබමින් ඕන්න පොඩි නමත් ආචාර්යන් වහන්සේත් සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. ජේතවනාරාමේ මහා කාරුණික වූ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පොඩි නමත් ආචාර්යන් වහන්සේත් යනකොට බුදුරජාණන් වහන්සේව යම් මොහොතක පෙනෙනවාද ඒ මොහොතේම පොඩි නමගේ ඇස සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය, බුද්ධානුභාවයෙන් ඇස සුවපත් වුණා. ඒ වෙලාවේ ආචාර්යන් වහන්සේ මේ පොඩි නමගේ අසිරිමත් පැවැත්ම ගැන බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි හිතා ගන්න බෑ මේ මාගේ ශිෂ්‍ය භික්ෂුව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ රහතන් වහන්සේලාගේ ස්වභාවය.
සන්තම් තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදිනෝ. උන්වහන්සේලාගේ මනස සංසුන්, කායික ක්‍රියාත් සංසුන්, වචනත් සංසුන්. සම්මදඤ්ඤා විමුක්තස්ස අවබෝධයකින් යුක්තව හැම දෙයින්ම නිදහස් වෙච්චි රහතන් වහන්සේ උපසන්තස්ස තාදිනෝ කෙලෙස් නැති උපශාන්ත සිතින් වාසය කරන්නේ කිසිවකට කම්පා වෙන්නේ නැතුව. තාදී කියන්නේ කිසිවකට කම්පා නොවන ස්වභාවය. කිසිවකට කම්පා නොවි ඉන්නේ කොහොමද පින්වතුනි? කම්පාවට පත් කරන ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නය බවට පත් කරගන්නේ. ජීවිතයට ප්‍රශ්න එනකොට මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස බොහෝ වෙලාවට හිතපු හිතුවිල්ලක් තමයි උඹමයි වැරදි. මේ සංසාර ගමනේ යන උඹමයි වැරදි. සාංසාරික ගමනක පටලවිලා ඒ සංසාර ගමනේ දුක්ඛං කටළු උරුම කරගත්තේ උඹමයි. උඹගේමයි වැරද්ද. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා සංසාරයෙන් නිදහස් නොවෙන උඹගේමයි වැරද්ද. තෙරුවන් සරණේ පිහිටලා සීල සමාධි ප්‍රඥා පුරුදු කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙන්න ප්‍රමාද වෙච්චි උඹගේමයි වැරද්ද. එතනම හිතුවා. කර්ම විපාක වලින් ගුටි කනකොට හිතුවා උඹගේමයි වැරද්ද. මේ කර්ම විපාක වලට මැදි වෙලා භයානක ලෙඩ රෝග හැදි ජීවත් වෙන්න ආසාව තියෙද්දීම සුවසේ ජීවත් වෙන්න ආසාව තියෙද්දීම විඳ විඳ ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. කර්ම විපාක වල ගැට වේදිලා තියෙන්නේ මේ සංසාරේ යන හින්දා. සංසාරේ යන උඹමයි වැරද්ද. අමනුෂ්‍ය ප්‍රශ්න ජීවිතේට එනකොට එතකොටක් කල්පනා කළා අමනුෂ්‍යයන්ගෙන් ගුටි කකා මේ සංසාරේ යන්නේ උඹමයි. උඹගේමයි වැරද්ද. නොඑක් බිහිසුණු අරමුණු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට එතකොටක් කල්පනා කළා. දැන් බලන්න අන්තවාදීන්ගේ ප්‍රශ්න අරගෙන එනවා. ඊළඟට වසංගත ප්‍රශ්න එනවා. තව මොන ආපදා ඒවිද මේ ජීවිත කාලේ? ඔබේ ජීවිත කාලේ දිහා හැරිලා බලන්න. කොච්චර කරදර කංකටොළු වලට පොදුවේ හටගන්න කරදර කංකටොළු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා. මේ ලංකා භූමියේම යුද්ධයක් තිබුණා, සුනාමි ආවා, නොඑක් බිහිසුණු මේ ආපදා තත්ත්ව නායයන් ආදීට මැදි වුණා. මේ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාර හටගත්තා. දැන් වසංගතයක් ඇවිල්ලා කීයක් ප්‍රශ්නද? මේ ප්‍රශ්න විඳ විඳ සංසාරේ යන අපිමයි වැරද්ද. තමන්ගේ පැත්තටමයි වැරද්ද දාගන්න ඕනේ. එහෙම වුණොත් නිදහස් වීමක් කරා යන්න අපි උත්සාහවත් වෙනවා. ඊළඟට මේ හටගන්න සුළු සුළු ප්‍රශ්න වලට සංසාරයට බලපාන කෝන්තර හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. නැත්තම් බාහිර කෙනෙකුට වැරද්ද පටවලා අපි මේ බාහිර කෙනා වෙනුවෙන් බාහිර කෙනාට වරද පටවලා ඒ බාහිර කෙනා අපේ සතුරෙක් බවට පත් කරගන්නවා. ඒ සතුරු කෝන්තරේ පින්වතුනි සමහර වෙලාවට සාංශාරික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. සංසාරයෙන් සංසාරයට පසු පස්සේ එන ප්‍රශ්නය. අපි සමහර වෙලාවට කියන්නේ දනිත් අයට. ඔබ අහලාවත් නැද්ද? සමහර ප්‍රශ්න හටගත්තාට පස්සේ මිනිස්සු මෙහෙම කියනවා. ඔබ හින්දා තමයි මට මේක වුනේ. ඔබ හින්දා තමයි මගේ පවුලේ ඈයන්ට මේක වුනේ. මතක තියාගනින්. මං ජාතිත් පස්සෙන් එනවා. මං පලිය ගන්නවමයි. බාහිරයට වැරද්ද පටවලා. බාහිරයට වැරද්ද පටවපු ගමන් තමන් හරි සුද්ධ වූ කෙනෙක්. තමන්ට ප්‍රශ්නයක් නෑ. තමන්ට මේ දුක් පීඩා ගේන කෙනා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කර ගැනීම උදෙසා තමන් සංසාරේ යන්න තීරණය කළා. සතෙක් සර්පෙක් වෙලා හරි එනවා කියනවා. ඇවිල්ලා පලිය ගන්නවා කියනවා. යකෙක් වෙලා හරි එනවා කියනවා. ඇවිල්ලා මම පලිය ගන්නවා කියනවා. ඔබ අහලා නැද්ද මේවා?
සංසාර ගමනේ විඳවා යන ප්‍රශ්න. අපි මේ ජීවත් වෙන චූටි කාලේ එහෙම ප්‍රශ්න අපි අපේ ජීවිතේට එක් කරගත යුතුයිද? හොඳට හිතන්න. සමහරවිට මා මේ බණපදේ ඔබට කියා දෙනකොටත් ඔබ මේ වෙද්දිත් ඔය වගේ අනවශ්‍ය කෝන්තරයක පැටලලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ පවුලට කවුරු හරි හදිහූනියම් කරලා තියෙන්න පුළුවන්. එක්ක ඔබේ පවුලට ඔබ ජීවත් වෙන ඔබේ ඥාති සමූහයට කවුරු හරි කෙනෙක් හොඳට පේන්නම පීඩා කරදර කරනවා වෙන්න පුළුවන්. නිന്ദා අපහාස කරනවා වෙන්න පුළුවන්. ඔබේම දරුවෝ පින්වතුනේ සමහරලාවට ඔබට එරෙහිව නැගිටලා වෙන්න පුළුවන්. ස්වාමි පුරුෂයා භාර්යාව දෙන්නාට දෙන්න මේ එකිනෙකාට විරුද්ධව කටයුතු කරනවා වෙන්න පුළුවන්. මෙහෙම ගොඩාක් අරගල තියෙන්න පුළුවන්. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට අකුල් හෙලන අය ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට අමනුෂ්‍ය ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඔබට කර්ම විපාකයෙන් හටගත්ත බරපතල ගණේ රෝග පීඩා ආදී තියෙනවා වෙන්න පුළුවන්. ඔබ දුර්වල වෙලා එක තැනක ඉඳගෙන මේ බණපද යහනවා වෙන්න පුළුවන්. මේ මොන තැනක හිටියත් ඔබ මේ මොහොතේ පටන් තමන්ගේ පැත්තටම වරද්ද දාගන්න. තමන්ගේ පැත්තටම වැරද්ද දාගන්න. මම්මයි වැරදි. සංසාර ගමනේ ආපු මම්මයි වැරදි. සංසාර ගමනින් නිදහස් වීම පිණිස සුදුසු වැඩපිළිවෙල අනුගමනය නොකරපු මගේමයි වැරද්ද. බුද්ධ ශාසනයක් තුල ධර්මයේ හැසිරලා මේ සංසාරයේ කියන කරදරෙන් නිදහස් නොවිච්චි මගේමයි වැරද්ද. ආන්න අපට සැනසෙල්ල ලැබෙනවා. සැනසෙල්ල විතරක් නෙවෙයි පින්වතුනි. එදා ඉඳලා අපි උත්සාහවත් වෙනවා. මේ ඉන්න පුංචි කාල වකවානුවේ පුළුවන් විදිහට තෙරුවන් සරණේ පිහිටලා සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් දියුණු කරන්නට. ඒක අපට සංසාර ගමනේ ඒකාන්ත වශයෙන් සැනසීම පිණිස හේතු වෙනවා. අපේ නුවණ මොහොරලා මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින්නේ අපි සුළු වශයෙන් හෝ දියුණු කරන කුසලයක්මයි. ඒකෙන් තමයි යම් දවසක අපිට සංසාර දුකින් නිදහස් වෙන්න අවකාශයක් ලැබෙන්නේ. ආන්ගේ නිසා මේ ක්‍රමය මේක දුෂ්කරයි, මේක අමාරුයි, මේක මහා පුරුෂයෝ විසින් කරපු එකක්. නමුත් ඒ මහා පුරුෂයන්ගේ ගුණ සිහි කර කර අපිටත් පුළුවන් සුළුයෙන් හෝ මේ පරයය ගලපා ගන්න. මේක ගලපා ගත්තොත් මහා ලොකුයි කියලා අපි හිතන ප්‍රශ්න ඉතා පොඩිවට පෙනේ. ප්‍රශ්න හටගත්තාම අපි හිතනවානේ මහා ලොකු ප්‍රශ්නයක් මට හටගත්තා කියලා. ඉතා කුරුරු ප්‍රශ්නයක් මට හටගත්තා. අපි එහෙම හිතනවා. එහෙම පේන ප්‍රශ්න හරි පොඩිවට පෙනේ. මේ ක්‍රමය ඔබ ගලපා ගන්නට දක්ෂ වුණොත් මම තව සිදුවීමක් කියන්න. එක භික්ෂුන් වහන්සේලා 39ක් වස්සාවාසී පිණිස සුදුසු වනපියසක් හොයාගෙන වැඩම කළා. ඒ වැඩම කරනකොට එක ගම්මානයකින් උන්වහන්සේලා දානෙ වැළඳුවා. ඒ ගමේ හිටිය බොහෝම සැදැහැවත් පිරිසක්. ඒ දානෙ පූජා කරලා මේ ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා, ස්වාමීනි ඔබ වහන්සේලා මේ 39ක පිරිස කොහේ වඩින ගමන්ද? කිව්වා උපාසකවරුනි අපි වස් එළඹීම පිණිස සුදුසු වනපියසක්, සුදුසු භූමියක් හොයාගෙන වැඩම කරන්නේ. උපාසක පිරිස සතුටු වුණා. කිව්වා ස්වාමීනි අපේ මේ ගම සමීපේ වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරේ ශ්‍රමණ පිරිසට කැප කරපු වනාන්තරයක්. අපි ඔබ වහන්සේලාට එහි සුවසේ වැඩ වාසය කරන්න සෙනසුන් හදලා දෙන්න. අනේ මේ වස්තුන් මාසේ පුරාවට ඔබ වහන්සේලා එහි වැඩ ඉන්න අපිට ධර්මයෙන් අනුග්‍රහ කරන්නට අපි ඔබ වහන්සේලාට සියලු ආකාරයෙන් උපස්ථාන කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේලා කැමති වුණා. මිනිස්සු ඊටාම ඉක්මනින් ශ්‍රම දාන දාලා කුටි සෙනසුන් හදලා දුන්නා. ස්වාමීන් වහන්සේලා මේ කුටි සෙනසුන් වල ඔන්න වස් එළඹුණා. දැන් වස් එළඹිලා ටික කාලයක් ගත වෙනකොට මේ ස්වාමීන් වහන්සේලාට නොසිතූ උපද්‍රවයක් හටගත්තා.
ඒ උපද්‍රවය තමයි මේ වනාන්තරය ඇසුරු කරගෙන වාසය කරලා තියෙනවා ව්‍යාග්‍රහෙක්. ඒ ව්‍යාග්‍රහයට මේ පාළු වනාන්තරේ තනි තනියෙන් කුටිවල ඉන්න මේ භික්ෂුන් වහන්සේලා ගැන ඉව වැටුණා. මේ ව්‍යාග්‍රයා කෙළවරේම ඉන්න කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේව ගොදුරු කරගත්තා. ඕන්න ඊළඟ දවසේ ස්වාමීන් වහන්සේලා එකතු වෙනකොට එක නමක් අඩුයි. ඒ ස්වාමීන් වහන්සේ කුටිය ළඟට ගිහින් බැලුවා. බලනකොට පේනවා ව්‍යාග්‍රේ කාපු අඩි සලකුණු තියෙනවා. ඇදගෙන ගියපු සලකුණු තියෙනවා. තේරුම් ගත්තා. වනසතාට ගොදුරු වුණා. එතකොට ගමේ පිරිස කැඳවලා මේ විශේෂ සාකච්ඡාවක් තිබ්බා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. එතකොට ගම්වැසියෝ කිව්වා ස්වාමීනි මෙච්චර කාලයකට තිබ්බ එකක් නෙවෙයි ඕක. නමුත් ඔබ වහන්සේලා මේ වනේ වස් වෙන පිච්චි නිසා වෙන්න ඇති ඔය සතාට ඉව වැටෙන්නේ නැත්තේ. ඕක ඉව වැටුණා කියන්නේ ස්වාමීනි යලි ඒවි. ඒ නිසා අපි සූදානමින් ඉමු. අපි සූදානමින් ඉඳලා දිව්‍යා ආපු මොහොතක ඔය ව්‍යාග්‍රය ආපු මොහොතක අපි එළවා ගනිමු. බිය වැද්දුවොත් ආයි මේ පැත්තේ ඉන්නේ නැති වෙයි. එහෙම කතා වුණා. කතා වෙලා මිනිස්සුත් මේ ආරණ්‍යයේම එක ශාලාවක් හදාගෙන ඒ ශාලාවට වෙලා රැය පහන් කරන්න තීරණය කළා. දැන් මිනිස්සු පොළු අරගෙන ඊළඟට මේ හදිසියේ ඉක්මනින් දල්වන්න පුළුවන් වෙන්න ගිනි පන්දන් සූදානම් කරගෙන මිනිස්සු මේ ශාලාවේ ඉන්නවා ලොකු පිරිසක්. දවස් දෙකක් කොහොම හිටියා. ව්‍යාග්‍රය ඒ දවස් දෙකේ ආවේ නැහැ. ඊළඟ දවසේ වුණ ව්‍යාග්‍රය පැමිණිලා. එක කුටියක ඉන්න ස්වාමීන් වහන්සේ නමක්ව එක පාර පැනලා ගොදුරු කරගත්තා. ගොදුරු කර ගන්නකොටම ඒ ස්වාමීන් වහන්සේ වෙත කඩා පයින්නකොටම ඒ ස්වාමීන් වහන්සේ හඬ නගලා කෑ ගහලා කිව්වා මේ ව්‍යාග්‍රය ආවා කියලා. මිනිස්සුත් ස්වාමීන් වහන්සේලාත් ඔක්කොම ඉක්මනින් පන්දන් දල්වාගෙන පොළු අරගෙන මෙතෙන්ට පැමිණුණා. ඒ පැමිණෙනකොට ව්‍යාග්‍රය තමන්ගේ ගොදුර තදින් අල්ලාගෙන ඒ ගොදුර අල්ලන්න අතාරින්න වූ සූදානමක් නැහැ. ගොදුරත් ඇදගෙන ටික ටික ඌ පස්සට යන්න පටන් ගත්තා. දැන් මිනිස්සුත් නොඑක් දේ කරනවා. පොළු වලින් පහර ගහන්න හදනවා. මූ අතාරින්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේව ඇදගෙන පින්වතුනේ ටිකෙන් ටික පස්සට ගියා. මිනිස්සුන්ට ලං වෙන්න අපහසු තැනකට මේ ව්‍යාග්‍රය තමන්ගේ ගොදුර අරගෙන යනවා. එතෙන්ට අරගෙන ගියාම මේ මිනිස්සුන්ට පහසුවෙන් ලං වෙන්න බෑ එතෙන්ට. එතකොට එතන හිටපු වැඩිහිටියම ස්වාමීන් වහන්සේ ව්‍යාග්‍රයාගේ ගොදුර බවට පත් වෙලා ඉන්න සහෝදර භික්ෂුවට කතා කරලා කියනවා ආශ්මතුනි දැන් අපිට ඔබට පිහිටක් වෙන්න පුළුවන් කමක් නැහැ. ආශ්මතුනි අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා නොවේද මේ සංසාරයේ අතිශයින්ම බිහිසුණුයි කියලා. මේ බිහිසුණු සංසාරේ තවත් සතෙකුගේ ගොදුරක් වෙලා කොච්චර මියදෙන්න ඇතිද? ව්‍යාග්‍රේකුගේ කටේ කොච්චර මියපරලෝ යන්න ඇතිද? වෙනත් සතෙකුගේ ගොදුරක් වෙලා කොච්චර මිය යන්න ඇද්ද? පණ පිටින්ම සතෙකුගේ කොසක් ඇතුළට ගිහිල්ලා කොස ඇතුළේදී කොච්චර මියදෙන්න ඇතිද? බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද මේ දීර්ඝ සංසාර ගමනේ ශරීරයෙන් වැයහුණු රුධිරය එකතු කළොත් තනි පුද්ගලයෙක්ගේ ශරීරයෙන් වැයහිච්ච රුධිරය සතර මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නොවේද? ඒ නිසා ආයුෂ්මන්ත්‍රි සසර කොහොමද බිහිසුණුයි? කොහොමද බියකරුයි? මේ වෙලාවේ ඔබට ඔබමයි පිහිට. ඔබ ධර්මයේ සිහි කරන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සිහි කරන්න කිව්වා. මේ අවවාදය ඇහෙනකොට භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ අහපු භික්ෂුවක් විදිහට අර ව්‍යාග්‍රයාගේ ගොදුර බවට පත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ දක්ෂ වුණා. පින්වතුනි ධර්මයේ සිහි කළා. ආශ්චර්යයක්.
තමන්ගේ පැත්තටම වැරද්ද දාගත්තා. තමන්ගේ පැත්තට වැරද්ද දාගත්තේ නැත්නම් එහෙම මොහොතක භික්ෂූන් වහන්සේලා ගැනත් හිත අපහදව ගන්නවා. මාව බේරගන්න පුළුවන් මෙච්චර කාණ්ඩයක් එකතු වෙලා මාව බේරගන්න නැහැනේ මේ සතාගෙන් කියලා හිතෙන්නේ නැද්ද? බාහිරයට වැරද්ද දැම්ම නම් එහෙම හිතෙනවා. ගමේ ඉන්න මිනිස්සු ගැනත් කිපෙනවා. මේ මිනිස්සු මෙච්චර කාණ්ඩයකට එකතු වෙලා මේ ව්‍යාග්‍රයාව එලවලා මාව බේරගන්න බැරිද? එහෙම හිතෙනවා. ඒව නැත්තම් කල්පනා කරන්න පටන් ගන්නවා ව්‍යාග්‍රයා ගැන කේන්ති. ව්‍යාග්‍රයට හැරි ඇඟිල්ල දික් කරනවා. ඒ මොකුත් නෑ. අර ස්වාමීන් වහන්සේ තමන්ගේ සහෝදර භික්ෂුව කරපු අවවාදෙම සිහි කළා ඇත්ත. දුක් විඳ විඳ යන සංසාර ගමනට වැටිච්චි ඔබගේමයි වැරද්ද. මේ සංසාර ගමනට වැටිච්චි නිසා තමයි මේ සාංශාරික ගමනේ තියෙන කංකටොළු ඔක්කොම ඔබ විඳින්නේ. නාකි වීමෙන් පීඩාවට පත් උනේ සසරේ යන නිසා. ලෙඩ රෝග වලින් පීඩාවට පත් වෙන්න සිද්ධ උනේ සසරේ යන නිසා. ප්‍රිය මනාපයකින් වෙන්වීමේ පීඩාවට ලක් වෙන්න සිද්ධ උනේ සසරේ යන නිසා. නොයෙක් අප්‍රිය කටුක අමනාප දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ උනේ සසරේ යන නිසා. මේ ඔක්කොම සසරේ දෝෂ. සංසාරයේ කියන දෝෂය වැළඳගෙන ඉන්න ඔබගේමයි වැරද්ද. ඒ නිසා සසර අත්හැරපන්. එහෙම අවවාද කරගත්තා. මේ සංසාර ගමන අත්හරින්න නම් වෙන කිසිම පිළිවෙලක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇර ධර්මයේ හැසිරුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම දියුණු කළා. උන්වහන්සේ තමන් වහන්සේගේ సంతානය තුල අපිට හිතා ගන්න බෑ මේක කතාවක් විදිහට කිව්වාට ඒ වගේ මොහොතක එච්චර දෙයක් කොහොමද කළේ කියලා. හැබැයි ධර්මයේ පුරුදු කළා. පින්වතුනි මේ කතා පුවතේ බණ පොතේ සඳහන් වෙන කතා පුවතේ තියෙන්නේ මෙහෙමයි. ව්‍යාග්‍රය මේ ස්වාමීන් වහන්සේව ඔත්පල කළා. දුර්වල කළා. එහෙට මෙහෙට පෙරලලා හෙම්බත් කළා. ගොදුර හෙම්බත් වුණා කියලා දැනගත්තාට පස්සේ මේ ව්‍යාග්‍රය ටිකෙන් ටික කන්න පටන් ගත්තා. ශරීරයෙන් කොටසක් කාලා තියෙද්දි උන්වහන්සේ සෝතාපන්න වුණා. තව කොටසක් කමින් ඉද්දි සකදාගාමි වුණා. තවත් කොටසක් කමින් ඉද්දි අනාගාමි වුණා. එහි කියනවා ව්‍යාග්‍රයා විසින් උන්වහන්සේගේ හදවත කඩා ගන්නට පෙර සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඉතින් ආන්නේ නිසා ප්‍රශ්න කංකටොළු කියලා කියන්නේ අපේ ජීවිතවලට හැම කෙනෙකුටම එන එකක්. අපි සමහරවිට පින්වතුනි ප්‍රශ්න එනකොට ඒවා ගැන හිතන ක්‍රමේ ගොඩාක් වැරදි. අපි ඇතැම් වෙලාවට කියනවා සිල් රකින්න අපිටම ඇයි ප්‍රශ්න? තෙරුවන් සරණ ගියපු අපිටම ඇයි ප්‍රශ්න? ගුණවත්ව ජීවත් වෙන්න මහන්සි වෙන අපිටම ඇයි ප්‍රශ්න? අපි මෙහෙම හිතනවා. දැන් බලන්න උපසම්පදා සීලයක් ආරක්ෂා කරන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්චි බුද්ධ ශාසනයේ සිවුරු දරා ගන්න පින් තිබ්බ කෙනෙකුට මේ ව්‍යාග්‍රයගේ ප්‍රශ්නේ ආවේ. මේ වනසතෙක් ඇදගෙන ගිහිල්ලා අමුවේ මරා දැම්මේ එහෙම කෙනෙක් නේ. ඒ වෙලාවේ ඒ උත්තමයා කල්පනා කරා නම් ව්‍යාග්‍රයගේ ගොදුර බවට පත් වෙලා ඉනකොට කල්පනා කරා නම් අයියෝ මට තෙරුවන් සරණින් කිසි පිහිටක් නැහැනේ. අයියෝ මම පුරපු සීලයෙන් මට කිසි ආනුභාවයක් ලැබුණේ නැහැනේ. මෙහෙම හිතුවනම් ඔක්කොම වරදිනව නේද? ඔක්කොම වරදිනවා. හිතිය යුත්තේ තමන්ගේ පැත්තටම වරද්ද දාගෙන මොකද්ද වැරද්ද? මේ සාංශාරික ගමනේ පටලැවිච්ච එක. ඒ නිසා පින්වතුනි මේ සංසාර ගමනේ යනකොට බුදුරජාණන් වහන්සේගේ සොඳුරු සද්ධර්මයේ මුල් කරගෙන තමයි යන් සුළු හෝ සුන්දරත්වයක් මේ ජීවිතයට එකතු කරගන්න අපිට හැකියාවක් ලැබෙන්නේ. හොඳට ධර්මයේ ගලපා ගත්තොත් ඒ ධර්මයේ ගලපා ගත්ත කෙනාට මේ අසුන්දර වූ සංසාර ගමනින් සදහටම නිදහස් වෙලා
සම්පූර්ණයෙන්ම මේ ජීවිතයේ සුන්දරත්වයට පත් කරගන්න අවකාශය ලැබෙනවා. ඉතින් අපි හැම දිනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සුඳුරු ශ්‍රී සද්ධර්මයේ මුල් කරගෙන අපේ ජීවිත සැපවත් කරගන්න, සුවපත් කරගන්න අපට මේ ගෞතම සාසනයේ පිහිටක් පිළිසරණක් රැකවරණයක් සලසා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම කායික දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාත් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් එඩ්වින් මල්දෙනිය පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා එතුමාගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයෙන් සැපයටම පත්වෙත්වා. මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් W ප්‍රේමවති මහත්මියටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනාවන් සිදු කරන්න අද ධර්ම දානය සිද්ධ කළේ පින්වත් W.J. ද සිල්වා මෑණියන්, මිහිර මල්දෙනිය පුතුණුවන් සහ රුවන් මල්දෙනිය පුතුණුවන් විසින්. ඒ වගේ මේ අය බලාපොරොත්තු වෙනවා දායකත්වයේ සඳහා උදව් උපකාර කළ හච්සන් ටෙලිකොම් ආයතනයේ ITCN කණ්ඩායමේ සියලු දෙනාටත් ඒ අයගේ පවුල්වල සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් කරන්න. ධර්ම දානය සිදු කළා වූ සුපින්නතුල්ලාටත් ඒ සුපින්නතුල්ලාගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙසම අනුමෝදන් වෙත්වා. තමන්ගේ ජීවිතේ සියලු කටයුතු රැකී ආරක්ෂා ආදිය, දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. තවදුරටත් තමන්ගේ ජීවිතයට ධර්ම දාන ආදී උතුම් පින්කම් සුවසේම සිදු කරගන්න ලැබේවා. සුවසේම ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ධර්ම දානයේ සිදු කළ සුපින්නතුල්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන පින්වතුල්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.